සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ඒ දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් පෝෂණය කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවනින් සැනසෙන්නත් මේ කුසල ධර්මයන් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතුවයි. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් ඔබේ ජීවිත කාලය තුල ඔබ මෙතෙක් රැස් කරගත්ත
සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ උතුම් වූ ධම්මපද පාළියේ පුප්ප වර්ගයේ සඳහන් වෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තවත් උතුම් ගාථා රතනයක්. පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං අතිත්තං යේව කාමේසු අන්තකෝ කුරුතේ වසං. මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් විමසපු ප්‍රශ්නයකට පිළිතුරක් හැටියට. මේ ගාථා රත්නයේ සරල තේරුම අපි සිහිපත් කළොත් පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං. මල් නෙලල රැස් කරන්නෙකු වගේ. ඔහු බොහෝ මල් නෙලාගෙන බොහෝ මල් රැස් කරගෙන සතුටට පත් වෙනවා. හැබැයි මල් නෙලන්නෙක් මල් උයනට ගියහම ඔහුගේ සිත ඒ මල් උයනේ බොහොම තදින් ඇලෙනවා. ඒ මල් උයනේ හිත බොහොම තදින් ඇලුනහම ඔහු බලාපොරොත්තු වෙන ප්‍රයෝජනය ඔහුට ලබන්න බැරුව යනවා. අන් ඒ වාගේ තමයි අතිත්තං යේව කාමේසු. යම් සත්වයෙක් පංචකාමයේ දැඩිව ඇලෙන්නේද අන්තකෝ කුරුතේ වසං. අන්තක කියලා මෙතන සඳහන් කරන්නේ මාරයට. මාරයා ඔහු පහසුවෙන් තමන්ගේ ග්‍රහණයට අරගන්නවා. මේක තමයි ගාථා රත්නයේ සරල තේරුම. අපි ඒක ටිකක් සාකච්ඡා කරමු. මේ විදිහේ ගාථා රත්නයක් දේශනා කොට වදාළේ කවුරුන් නිසාද, මොන හේතුව නිසාද? අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ තව්තිසා දිව්‍ය ලෝකේ මාලාභාරී කියන දිව්‍ය පුත්‍රයා තමන්ගේ දිව්‍යාංගනාව පරිවාර දිව්‍යාංගනාව 500ක් විතර එකතු කරගෙන මල් උයනට ගියා. දැන් මල් උයනට ගියහම මේ දිව්‍යාංගනාවන්ගෙන් පිරිසක් දිව්‍යමය මල් නෙලනවා. තව පිරිසක් ඒ නෙලන මල් අරගෙන ගිහිල්ලා තමන්ගේ ස්වාමියාව ඒ මලින් සරසනවා. ස්වාමියා තමයි මාලාභාරී දිව්‍ය පුත්‍රයා. දැන් මේ මල් නෙල හිටපු දිව්‍යාංගනාවන් අතරින් එක දෙවඟනත් හදිසියේම චුත වුණා. ඒ කියන්නේ දිව්‍ය ලෝකෙන් පිට වුණා, ආයුෂ ඉවර වුණා. පිට වෙලා ඇවිල්ලා මනුස්ස ලෝකේ තමයි උප්පත්තිය ලැබුවේ. මනුස්ස කාන්තාවගේ කුසේ පිළිසිඳගෙන දසමාසයකට ආසන්න කාලයක් මව් කුසේ ඉඳලා සුදුසු කාලයේ මව් කුසෙන් එළියට ඇවිල්ලා අවුරුදු 16ක් විතර වයසට එනකන් මව්පියන් ඇසුරේ බොහොම හොඳට හැදිලා වැඩිලා පෝෂණය වුණා. මේ කාලේ ඇය හරියට පින්කම් කළා. ලාබාල වයසේ ඉඳලා බොහෝම පින්කම් කළා. සඳහන් කරනවා මනුස්ස ලෝකේ උපදිනකොට ඇයට ජාති ස්මරණ ඥානයක් ලැබුණා කියලා. ඒ ඥානය නිසා ඇය දැනගත්තා මම මෙහි ආවේ කොහේ ඉඳලාද? තව්තිසාවේ ඉඳලා ආවේ. එතන ඉඳලා ඇගේ හිත යොමු වෙන්නේ ආපහු මාලාභාරී දිව්‍ය පුත්‍රයා ළඟට යන්න. ඉතින් ඔහු ළඟට නැවත යන්න නම් මෙලවදී හුඟක් කුසල් රැස් කරන්න වෙනවා. ඒක නිසා ඇය මේ ලාබාල අවදියේ ඉඳලා අලස බවක් නැතුව කුසල්ම රැස් කළා. හැබැයි හැම පින්කමක්ම අවසානයේ ඇය කරන ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒක හිමින් නෙමේ හැමෝටම ඇහෙන්න කරනවා. මොකද්ද ප්‍රාර්ථනාව? මේ කුසල කර්මය මගේ සැමියා ළඟ උපදින්නම හේතු වේවා. ඒක තමයි ප්‍රාර්ථනාව.
එතකොට කවුරුවත් දන්නේ මේ මොන සැමියා ගාව උපදින්න ප්‍රාර්ථනා කරනවද? ඒ නිසා 16 වයස වාගේ සම්පූර්ණ වෙනකොට මව්පියෝ විසින් ඇය විවාහ කරලා දුන්නා. දැන් විවාහකයි. ඉන් පස්සේ දරුවෝ 4 දෙනෙකුගේ අම්මා කෙනෙක් වුණා. හැබැයි ඉතින් දරුවෝ 4 දෙනෙකුත් හදාගෙන තමන්ගේ පින්කම් වල කටයුතු නම් මොනසේත්ම අඩු කළේ නෑ. අහල පහල ඉන්න අය, වැඩිහිටි අය පවා සමහර වෙලාවට බොහෝ දාන වස්තු ගෙනල්ලා ඇයටමයි දෙන්නේ. සමහර අය අලුත් සහල් අරගෙන එනවා. මේ වගේ නොයෙක් දේවල් ගෙනල්ලා දෙනවා දුවේ. මේකෙනුත් දානි හදලා පූජා කරන්න. මේකෙනුත් දානි හදලා පූජා කරන්න එහෙම කිය ඒ දේවලුත් ගෙනල්ලා දෙනවා. ඒ තරම් දක්ෂයි. මනාව සකසනවා, මනාව පිළියෙල කරනවා, මනාව පිළිගන්නනවා. දානශාලාවත් හැම වෙලාවෙම ඇගේ අතින් තමයි අතුපතු ගාලා පිරිසිදු කරලා ඒ කටයුතුත් නිමා කරන්නේ. දන් වළඳන්න සංඝයා වැඩියහමත් උන්වහන්සේලාට අමුතුවෙන් ඉල්ලන්න දෙයක්වත් නැහැ. හොයන්න දෙයක්වත් නැහැ. මතක් කරන්න දෙයක්වත් නැහැ. අවශ්‍ය මොනවද සියලුම දේවල් ඒ විදිහටම මනාව සකසලයි තියෙන්නේ. ඉතින් මෙහෙම කාලයක් පින්කම් කරගෙන ගියා. දැන් දරුමල්ලුත් ලොකුයි. එක දවසක් දාන ඉවර වෙලා හවස බණ අහලා දානශාලාව අස්පස් කරලා සියල්ල නිමා කරලා හැන්දෑවේ ඇයට අසනීප තත්ත්වයක් ඇති වෙලා එදා රාත්‍රියේම මැරිලා ගියා. මරණයට පත් වෙනවත් එක්කම නින්දෙන් පිබිදියා වගේ තව්තිසාවේ මාලාභාරී දිව්‍ය පුත්‍රයාගේ බිරිඳක් හැටියටම ඒ මල් උයනෙම පහළ වුණා. එතකොට මාලාභාරී දිව්‍ය පුත්‍රයා අහනවා දෙව්දුවනිය සෑහෙන වෙලාවකින් දැක්කේ නෑ. කොහෙද ගියේ? ස්වාමීනි මං චුත වුණා. මෙහෙන් චුත වුණා. චුත වෙලා මනුස්ස ලෝකෙ ඉපදුණා. ඒලවේ අහනවා මනුස්ස ලෝකේ හුඟක් පින්කම් කරගත්තද? එහෙමයි ස්වාමීනි. මම හැම පින්කමක් අවසානෙම මං ඔබ වහන්සේ ළඟම ආපහු ඉපදෙන්න කියලා මං ප්‍රාර්ථනා කළා. එතකොට අර සැමියා ළඟම උපදින්න කියලා ප්‍රාර්ථනා කළේ මේ දිව්‍ය පුත්‍රයා ළඟ උපදින්න. ඉතින් මනුස්ස ලෝකේ නිතරම මේ ස්වාමියෙක් ප්‍රාර්ථනා කරන නිසා නමකුත් පට බැඳලා තිබුණා පති පූජිකාව කියලා. ස්වාමියා පුදන්නේ. ඉතින් එතකොට අර දේව පුත්‍රයා අහනවා මනුස්ස ලෝකේ කොහොමද? මනුස්ස ලෝකේ හුඟක් සැප සහිතව මිනිස්සු කටයුතු කරනවාද? මනුස්ස ලෝකේ මිනිස්සු හුඟක් පින්කම් කරනවාද? ඔබ කොහොමද? මනුස්ස ලෝකේ හිටපු කාලේ විවාහයක් එහෙම වුණාද? එහෙමයි ස්වාමීනි. මං විවාහ වුණා. මං දරුවෝ 4 දෙනෙකුගේ අම්මා කෙනෙක් එහි ඉන්නකොට. මං බොහෝම පින්කම් කළා. පින් කර කර ඔබ වහන්සේ ප්‍රාර්ථනා කළා. ආයු කෙරවල මං ආයෙත් ඔබ වහන්සේ ළඟ ඇවිල්ලා ඉපදුණා. එතකොට දිව්‍ය පුත්‍රයා අහනවා ඒ කියන්නේ මනුස්ස ලෝකයේ ආයුෂ ඒ තරම්ම කෙටි කියලාද? එහෙමයි ස්වාමීනි. 100කට අඩු තරම් ප්‍රමාණයක්. දිව්‍ය පුත්‍රයා අහනවා එච්චර සුළු ආයුෂයක් නම් තියෙන්නේ. මනුස්ස ලෝකයේ මිනිස්සු එක මොහොතක්වත් නිකරුණේ නාස්ති නොකර පින් කරනවා ඇති නේද කියලා. ඇය කියනවා මොනවා කියනවද ස්වාමීනි? ඒ මිනිස්සුන්ගේ කල්පනාව ඒ මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා. ඒ මිනිස්සුන්ගේ කල්පනාව ඒ මිනිස්සුන්ට අසංකේයයට ආයුෂ තියෙනවා වාගේ කියලා. පිනට දහමට යෙදෙන බවක් දකින්න ලැබෙන්නේ බොහෝම අඩු පිරිසකකින්. හුඟක් අය ඉපදුනා වෙනුවට ජීවත් වෙන අය. මේ ආදි වශයෙන් මනුස්ස ලෝකයේ මිනිස්සුන්ගේ හැබැයි ස්වභාවය පැහැදිලි කරනවා. භික්ෂුන් වහන්සේලා පහවදා දානෙට වඩිනකොට දානශාලාව වෙනද තරම් පිළිවෙලක් නැහැ.
අඩුපාඩුව දැක්ක ගමන් භික්ෂුන් වහන්සේලා අහනවා කෝ පතිපූජිකාව නැද්ද අද? එතකොට හිටපු පිරිසක් සඳහන් කළා මොනවා අහනවද ස්වාමීනි? ඊ හවස ඇය මරණයටපත් වුණා. හදිසිය අසනීප වෙලා මරණයටපත් වුණා. ඉතින් එහෙම කියහම පෘතජ්ජන භික්ෂූන් වහන්සේලාගේ ඇස් වලින් කඳුළු වැටුණා කියලා කියනවා. ඒ තරම්ම සංඝයාට සමීපයි ලැබී. රහතන් වහන්සේලාට පවා ධර්ම සංවේගය ඉපදුනා කියලා කියනවා. ඉතින් මේ කාරණාව එදා දානේ වළඳලා ගිහිල්ලා භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කරලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඇය හැමදාම පින්කම් කරලා තමන්ගේ ස්වාමියාව ප්‍රාර්ථනා කළා. දැන් ඔහු ඇය මරණයටපත් වෙලා ඇයට ස්වාමියා ලැබුණද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඇය තමන්ගේ සැමියා ළඟම ඉපදිලා ඉන්නවා කියලා. එතකොට අහනවා ස්වාමීනි අපි දැක්කේ නෑනේ. මොකද අනික් අයගේ කල්පනාව මේ manuss ලෝකේ ස්වාමියා ප්‍රාර්ථනා කරනවා කියලා. සඳහන් කළා නෑ මහණෙනි. ඇය ආවි තව්තිසාවේ ඉඳලා. ඇය නැවත තව්තිසාවේ මාලාභාරී දිව්‍ය පුත්‍රයාගේ බිරිඳ වෙලා ඉපදුනා. ඇය දැන් එහි ඉපදිලා ඉන්නවා. කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කළා. ඒ කාරණාව පැහැදිලි කරලා තමයි අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං අතිත්තං යේව කාමේසු අන්තකෝ කුරුතේ වසං. මහණෙනි මනුස්ස ලෝකේ මිනිස්සුන්ට හොඳට පින් කරගන්න තියෙන තැන. මොකද පින්නතුනි පංච පුබ්බ නිමිත්ත සූත්‍රයේ අපිට පැහැදිලි කරනවානේ දිව්‍ය ලෝකෙන් ආයුෂ පිරිහෙන දෙවියෝ දෙව්ලොවින් යන්න බෑ කියලා අඬනකොට අනිත් දෙවියෝ ඇවිල්ලා මේ දෙවියෝ සනසනවා. ඒ සනසනකොට මොකද කියන්නේ? සනසනකොට කියන්නේ පින්වත ඔබ ගිහිල්ලා සුගතියේ උපදින්න. දැන් අපි සුගතිය කියන්නේ දෙව්ලොවටනේ. දැන් ඒතකොට දෙවියෝ මේගොල්ලන්ට කියනවා ඔබ ගිහිල්ලා සුගතියේ උපදින්න. ඒ සුගතියේ හොයාගන්න තියෙන හොඳම දේ හොයාගන්න. ඒ මත පිහිටලා ආයෙත් අපි ගාවට එන්න. ඒක තමයි දෙන අවවාදය. දැන් පංච පුබ්බ නිමිත්ත සූත්‍රයේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට එක්තරා ඥානවන්ත භික්ෂූන් වහන්සේ නමක් නැගිටලා අවසර ඉල්ලගෙන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි දෙවියෝ දිව්‍ය ලෝකෙන් චුත වෙලා යන සුගතිය මොකද්ද? ඒ සුගතියේදී උන්වහන්සේලා ලබා ගන්න හොඳම දේ මොනවද? ඒ මත පිහිටලා නැවත දෙව්ලොව එන්න කියලායි සඳහන් කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔවුන් සුගතියට යනවා කියලා යන්නේ මනුස්ස ලෝකෙට. ඔවුන් එන්නේ මනුස්ස ලෝකෙට. මෙහිදී ඔවුන්ට ලැබෙන හොඳම දේ තමයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ නිර්මල ධර්ම පරියාප්තිය. ඒ ධර්මයේ මත යමෙක් හරියට පිහිටියා නම් ඔහු මරණයත් සමග අනිවාර්යෙන් යන්නේ ආපහු සුගතියට දෙව්ලොවට. ඒකයි මේගොල්ලන්ට කියන්නේ. ඒ ධහම දැනගෙන ශ්‍රද්ධාවෙ පිහිටලා වහවහ පින් කරලා අපි ගාවට මෙන්න කියලා. එතකොට පිනෙන් අග හිගවෙච්ච දෙවියෝ පින් අරන් යන්න එන්නේ මෙහාට. ඒ එන අය කලක් මෙහි ජීවත් වෙලා පින්කම් කරගෙන යනවා. එතකොට ඔබට හිතෙන්නේ නැද්ද? ඔබත් එහෙම ආවද දන්නේ කියලා. අපිත් පින් කරගෙන යන්න ආපු අය වෙන්න බැරිද එතකොට? හැබැයි දෙපැත්තෙන්ම එනවා. නිරේනුත් එනවා, දෙව්ලොවිනුත් එනවා. ඒ ධම්මපද පාළියේම එක තැනක සඳහන් කරනවානේ අර කොසල් රජුරු පිළිබඳව කාරණාවකදී. රජුරු රැයට හීනෙන් බය වෙනවනේ මහා සද්දයක් ඇහිලා. දූෂණ සෝ කියලා සද්දයක් තමයි ඇහෙන්නේ.
මේ 4 දෙනෙක් කියන්න හදන පණිවිඩ 4ක මුල් ලකුරු 4. දු ස න සෝ කියලා එන්නේ. ඉතින් එතන මේ ලෝක මුනිරේ පැහැෙන 4 දෙනෙක්. මේගොල්ලෝ පැහිලා උඩට එනකොටම මේ කතාව කියන්න හදන්නේ. ඉතින් එතන එක්කෙනෙක් කියන්න හදනවා යම් හේයකින් මේ නිරයෙන් නිදහස් වෙලා මනුස්ස ලෝකෙට යන්න ලැබුණොත් ආයෙනම් කවදාවත් නිරේ පැත්ත පලා තින්නේ කියලා. ඒ තරම් දුකයි. දෙවියෝ පින් කරගෙන යන්න මෙහාටයි එන්නේ. ඉතින් ඒ නිසයි මම සඳහන් කළේ අපට ජාති ස්මරණ ඥානයක් පහළ නුනට අපිත් එහෙම ආපු අය වෙන්න බැරි නෑ. පින් අරගෙන යන්න ආපු අය. එතකොට අපි එහෙන් ආවේ නැවත පින්කම් කරගෙන එහි යන්න. මැරිලා ඉපදිච්ච නිසා කොහේ ඉඳලා දාවි කියන කාරණාව දැන් අමතක වෙලයි තියෙන්නේ. මොකටද ආවි කියන කාරණාව මතක නැහැ. නමුත් සත්පුරුෂයෝ ඒ කාරණාව අපිට මතක් කරලා දෙනවා. එතකොට වහවහ උනන්දු වෙන්නයි තියෙන්නේ. මේ කාලේ ඔය කතාව අපට මතක් කරන හොඳම සත්පුරුෂයා කවුද? ඒ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නය. ධර්මයෙන් අපිට මේ මඟ කියලා දෙන්නේ. ඒ ධර්මය පිළිසරණ කරගෙන සතර අපායට පිටුපාලා සුගතියෙන් සුගතියට ගමන් කරන්න ප්‍රඥාවන්තයා කටයුතු කරනවා. ඉතින් මේ ගාථා රත්නයේ සඳහන් කළා මල් නෙලා රැස් කරන්නෙක්. බොහෝ මල් නෙලාගත්තු සතුටු වෙනවා වගේම ඔහු ඒ මල් උයන තුල තදින් ඇලුනොත් ඔහුට සතුටු වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මල් උයනේ තදින් එලිලා. පින්නතනි අක්කර 100 ගණන් විශාල මල් වතු. සෑම ගහකම මුල ඉඳලා අග්ගිස්ස දක්වාම මල් පිපිලා. දැන් මල් කඩලා විකුණන වෙලෙන්දේ මේ මල් උයනට ගියහම අතරමං වෙනවා. ඒ කියන්නේ උයන ලොකු නිසා අතරමං වෙනව නෙමෙයි. මොන මල්ද නෙලන්නේ කියලා අතරමං වෙනවා. ඒ එකම ಜಾති භාණ්ඩ විවිධ පාට වලින් විවිධ විදිහට විශාල වශයෙන් තියෙනකොට අපිට හිතා ගන්න බෑනේ මොකද්ද තෝරගන්නේ කියලා. ඇඳුම් තෝරන්න ගියහමත් ওই ප්‍රශ්නෙට අපි වුණ පානවනේ. කොයි ඇඳුමද ගන්නෙ? ඒ වගේ හිතලා බලන්නකො කොයි දේ ගන්න ගියත් එකම විදිහේ ඒවා ගොඩක් තියෙනකොට අපි අතරමං වෙනවා. ඉතින් හිතන්නකො අර මල් උයනට ගිය මිනිස්සයා සුදු පාට මල් තියෙන මල් ගහක් ළඟ නතර වෙලා වටපිට බලනකොට එයාට හිතෙනවා සුදු පාට මල් වලට වඩා රෝසා පාට මල් ටිකක් වැඩියෙන් ලස්සනයි කියලා. ඒ මල් ගහ ගාවට ගියහම හිතෙනවා කහ පාට මල් තවත් ලස්සනයි කියලා. ඒ මල් ගහ ගාවට ගිහිල්ලා සමහරලාට වටපිට බලනකොට ඔහුට හිතෙනවා නිල් පාට මල් ලස්සනයි කියලා. නමුත් මල් ගහ ළඟට ගිහිල්ලා බලහම පේන්නේ අනික් මල් ගහ ඊට වඩා ලස්සනයි කියලා. ආන් ඒකයි ව්‍යාසත්ත මනසං නරං මේ තදින් ඇලෙනවා මිනිසුන්ගේ හිත. දැන් මේ මල් ගස් වල තදින් ඇලිලා තියෙන්නේ. ඒ නිසා ගහෙන් ගහට ඔහු මල් බල යනවා. මෙහෙම යනකොට ඔහුට අමතක වෙච්ච දෙයක් තියෙනවා. මොනවද අමතක වෙලා තියෙන්නේ? දවල් වෙනවා. මල් උයනේ ඇවිද මල් පඳුරු වල ලස්සන බල ඉන්නකොට ඔහු නොදැනීම හිරු අවර හොයාගෙන යනවා. දැන් දවල් 12:00 එක විතර වෙනකොට මේ ස්වාභාවික මල් වලට මොකද වෙන්නේ? ඔක්කොම පර වෙලා බිම වැටෙන්න ආසන්න කාලේ මැලවෙන කාලේ. දැන් ඊට පස්සේ මෙයාට මේ මැලවිච්ච මල් කඩලා වැඩක් තියනවද? පරවිච්ච මල් නෙලාගෙන ගිහලා විකුණන්න බෑනේ. දැන් එතකොට ගෙදර යන්න වෙන්නේ.
hina වෙවීද? කඳුළු සහිතව ගෙදර යන්න වෙන්නේ. අද දවස නිෂ්ප්‍රයෝජනයි. ඇයි? තදින් ඇලුනා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේක උපමා කරලා අපිට දේශනා කරනවා මල් නෙලා රැස් කරන්නෙකු යම්සේ ඒ මල්වල ඇලෙනවද? ව්‍යාසත්ත මනසං නරං. මිනිස්සුන්ගේ හිත නිතර මේ පංචකාමයේ ඇලෙනවා. දැන් පංචකාමයේ ඇලුන පුජ්‍යලයටත් මල්වත් හිටපු මිනිහට වෙච්ච වැඩේම තමයි වෙලා තියෙන්නේ. මොනවද පංචකාම කියලා කියන්නේ? ඇහැ පිනවන දේවල්, කන පිනවන දේවල්, දිව පිනවන දේවල්, කය පිනවන දේවල් සහ නහය පිනවන දේවල්. එතකොට අපි හිතුවොත් මල් කරුවා අපි කියලා. මල් කරුවා තමයි අපි. මොකද්ද මල්වත්ත? ඒක තමයි මම ඉපදිච්ච මේ ලෝකේ තමයි මල්වත්ත. එතකොට කෝ මල්ගස්? පංචකාම කියන ගස්වල මුල ඉඳලා අගටම මල් පිපිලා. එතකොට ඇහෙන් බලන්නේ රූපනේ. මේ ලෝකේ රූප කොච්චර තියෙනවද? නිමක් නැති තරම් විවිධ ලස්සන රූප. ඒ රූප අතර පණ ඇති රූප සහ පණ නැති රූප කියලා කොටස් දෙකක් තියෙනවා. ඒතර පණ ඇති පණ නැති හැම එකටම අපි කැමතියි. පණ ඇති රූප බල බල සතුටු වෙන්නත් කැමතියි. ඒ විතරක් නෙමෙයි පණ නැති රූපත් බලනවනේ. ලස්සනට හදලා තියෙන ගෙය, ලස්සනට පින්තාරු කරලා තියෙන තැන, ලස්සනට චිත්‍ර ඇඳලා තියෙන තැන, වාහන තියෙන තැනකට ගියහම මේ වාහන ඇර බලන්න, වටපිට බලන්න, වටේ කැරකිලා බලන්න. මේ ආදි වශයෙන් කල්පනා කරලා බලන්නකෝ. එහෙනම් ඇහැට ඇලිලා. ඊළඟට කනට ඊටා මිහිරි ශබ්ද හොය ශබ්ද වෙනුවෙන් කැප වෙනවා. ඊළඟට සුවඳ හොයනවා. ඒ වගේම ශරීරයට පහසක් හොයනවා. දිවට රසයක් හොයනවා. දැන් මේ ටික සම්පූර්ණ කරගන්න වෑයම් කරනකොට දන්නේම නැතුව මොකද වෙන්නේ? අපිට වයස යනවා. මල් උයනේ දවස ගෙවුණා. අපිට වයස යනවා. මේ පංචකාමයේ මුදුන්පත් කරගන්නනේ දඟලන්නේ. හැම කෙනෙක් ගාවම බලාපොරොත්තු ගොඩාක් තියෙනවා. නමුත් ඒවා මුදුන්පත් කරගන්න බෑ ජීවිත කාලේ. මුදුන්පත් කරගන්න බැරි තරම් අසීමාන්තික බලාපොරොත්තු කන්දක් අපි ළඟ තියෙනවා. ඒ බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් රෑ දවල් දෙකේම මහන්සි වෙනවා. මෙතන සඳහන් කළා මේ කාමයේ පිළිබඳව. කාම සම්පත් පුජ්‍යලයා කොයිතරම් දුකටපත් කරනවද? පංචකාමනේ. දැන් හිතන්නකෝ දුවන දිවිල්ල බලාපොරොත්තුවක් මුදුන්පත් කරගන්න. මොන වෙහෙසක් වෙහෙසෙනවද? කොයි තරම් මහන්සියක් දරනවද? රෑ දවල් කොයි තරම් කැපකිරීමක් කරනවද? අවුව වැස්ස, සීත පින්න මේකක්වත් සලකන්න හැටියක් නැහැ. ඒ හැම තැනම අනන්ත දුක් විඳ ඇයි මේ දුක් විඳින්නේ? පංචකාමයේ වෙනුවෙන්. නමුත් අන්තිමට බලහම හම්බ වෙච්ච කාමයකුත් නැහැ. මට වෙනත් ඉතුරු වෙච්ච දෙයක්කුත් නැහැ. මගේ ආයුෂ ගෙවිලා ගිහිල්ලා තියෙනවා. නමුත් අර මුදුන්පත් කරගන්න දඟලපු බලාපොරොත්තු වැඩි ප්‍රමාණයක් තව මුදුන්පත් කරගන්න තියෙනවා. ඒවා මුදුන්පත් වෙලා නැහැ. නමුත් මගේ ආයුෂය දැන් ගෙවිලා. ඒ වෙනුවෙන් දුවන්න දැන් හයිය හත්තිය නැහැ. මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ පෙන්නලා දේශනා කළා. එතකොට කාමයේ නිසා කල යුත්ත අතපහු වෙලානේ. දැන් බලන්න කාමයේ නිසා කොච්චර මිනිස්සු දුක් විඳිනවද කියලා. මේ කාම සම්පත් නිසා.
මේක පැහැදිලි කරනවා. රජවරු රජවරුත් එක්ක යුද්ධ කරනවා. පංචකාමී නිසා. ශස්ත්‍රියෝ ශස්ත්‍රියොත් එක්ක යුද්ධ කරනවා. බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයොත් එක්ක වාද කරනවා. ඒ විතරක්ද? අම්මා තාත්තා එක්ක වාද කරනවා. නැත්නම් මව්පියෝ දරුවොත් එක්ක වාද කරනවා. දරුවෝ මව්පියොත් එක්ක වාද කරනවා. ඊට අමතරව සඳහන් කළා මේ නොයෙක් රජ සිටු මැති ඇමතිවරු ඔවුනොවුන් එක්ක වාද කරනවා. මොකක් නිසාද මේ වාදේ? කාමයේ නිසා. වෙන වාද කරන්න දෙයක් නැහෙනි. පංච කාමයේ නිසා වාද කර කර ඉන්නවා. ඊළඟට සඳහන් කළා මේ පංචකාම සම්පත් ලෝකයා වාද කර කර තමන්ගේ කරගන්න හදනවා. නමුත් මේ කාමයේ නිසා මිනිස්සු විඳින වද කරදර රජ්ජුරුවෝ දීලා තියෙන කරදර. සමහර වෙලාවට රජ්ජුරුවන්ට හොරෙක් හම්බුනහම දැන් ඒ හොරකම් කළේ ඇයි? ඒත් මේ කාම සම්පත්තිය වෙනුවෙන්නේ. එතකොට රජ්ජුරුව අහු වුණාම ඊටාම දරුණු දඬුවම් දීලා තියෙනවා. කාමයේ ප්‍රතිඵල මේ තියෙන්නේ. මොනවද රජ්ජුරුව දීලා තියෙන දඬුවම් සඳහන් කරනවා? බිම නිදි කරවලා එක කං සිදුරකින් යකඩ කූරක් දාලා ඒ කං යකඩ කූරට මිටියෙන් ගහනවා. අනික් කණෙන් මතුවෙලා පොළවේ හුඟක් යටට ඇනුනහම පාද දෙකෙන් අල්ලගෙන අර තෙල් හිඳින පැහැ කරකවනවා වයි වටේට කරකවනවා. කාමයේ නිසා. රාහු මුඛ කියලා දඬුවමක් තියෙනවා. රජ්ජුරුව හොරු අල්ලගත්තාම හයියෙන් කට අරින්න කියලා කට වහන්න බැරි වෙන්න ආධාරකයක් ඇතුලේ තියෙනවා. අණු දෙකට ආධාරකයක් තියාම පියාගන්න බෑ. ඊට පස්සේ පහනක් පත්තු කරලා ඇතුලෙන් තියෙනවා. තව වෙලාවක රජ්ජුරුව පුද්ගලයාගේ මේ බෙල්ල වටේටම හැම කපලා හැම විතරක් කපලා හැම ගලවනවා. ඉතින් ඒ ගලවන මොහොත කොහොමද කියලා අත්දැකීමක් නැති හින්දා තේරෙන්නේ නැහැ. ඉනගාවට එනකන් හැම ගලවලා වස්ත්‍ර අයින් කරලා තියෙන්නේ. ඒ හැම අතහැරලා අපිට කියන දුවන්න කියලා. ඒ දුවනකොට තමන්ගේම හැම තමන්ගේම පයට පෑගි පෑගි ගැලවෙනවා. මේ රජ්ජුරුව දීපු තව දඬුවමක්. තව වෙලාවක මේ එක අතක් අරගෙන හොඳට ඔතනවා. රෙදි කෑලි වලින් ඔතනවා. ඔතල සෑහෙන වෙලාවක් අත විතරක් තෙල් භාජනයක දාලා තියෙනවා. හොඳට තෙල් ඉරුවට පස්සේ ඇඟිලි තුඩින් පත්තු කරනවා. එතකොට නිකන් පහන දැල් වෙනවා වගේ මේක දැල්වි අර සුවඳ කූරක අලු වැටෙනවා වගේ හමත් දැවිලා මසත් දැවිලා ඇටකොටුවත් දැවිලා අලු විතරක් බිම වැටෙනවා. නමුත් උරපත්ත ගාවටම පිච්චුනත් මැරෙන්නේ නැහැ. නමුත් කොහොම වේදනාවක් තියෙනව ඇද්ද? ඉතින් මේ වාගේ රජ්ජුරුව දීපු දඬුවම් තව බොහොමයක් තියෙනවා. බොරළු ගෙනල්ලා ඔළුවට දාලා බොරළු වලින් අතුල්ලනවා කියලා සඳහන් කරනවා. කෙස් ගැලවිලා, හම ගැලවිලා, මස ගැලවිලා, ඔලු කට්ට පෑදිලා, ඔලු කැට්ට හක් ගෙඩියක් වාගේ සුදු පාට වෙනකන් අතුල්ලනවා බොරළු වලින්. දැන් මේ වාගේ දුක් විඳින්නේ මොනවා නිසාද? කාමයේ නිසා. පංචකාමයේ නිසා. හොරකම් කරන්න ගිහිල්ලා අහුවෙලා. වැරදි කාමසේවණියට ගිහිල්ලා අහුවෙලා. ප්‍රාණඝාතයට ගිහිල්ලා අහුවෙලා. බොරු කියලා අහුවෙලා. නමුත් මේ ඔක්කොම කලේ මොකටද? කාමයේ නිසා. දැන් රජ්ජුරුවන්ට වැරදි කරලා අහුවෙලා දැන් රජ්ජුරුව වැරදි කරුවන්ට දඬුවම් කරනවා. ඒ දඬුවම විඳින්නේ කාම සම්පත් නිසා. ඇතිවීමක් නෑ. මට දැන් ඇති කියලා නතර වෙච්ච කෙනෙක් දැකලා තියෙනවද? එහෙම කෙනෙක් නෑ.
ගතේ හිතේ හයිය තියෙන තාක්කල් යමක් කරන්නම තමා වීරිය වඩන්නේ. හැබැයි ඔය වීරිය පිනට දහමට තියෙනවද කියලා හිතලා බැලුවොත් ඒ පැත්තට නෑනේ ඒ වීරිය. මාරයාගේ පාරේ යන්න උත්සාහ කරනවා මිසක් බුදුරජාණන් වහන්සේගේ මාර්ගයට හැරෙන්න හරි අමාරුයි. ආන් ඒක නිසා රෑදවල් නැතුව මහන්සි වෙනවා. පින්කම් කෙරෙනවා හැබැයි හුඟ අඩුයි. සාමාන්‍ය හිතමුකෝ කෙනෙක් දවසකට පැය 2ක් බණ ඇහුවා කියලා. හොඳයි ලොකු කුසල කර්මයක්. පැය 2ක් බණ අහලා. ඉතුරු පැය 22 මොනවද කෙරුවේ කියලා කල්පනා කරාම රාගයයි, ද්වේෂයයි, මෝහයයි එක්ක ඒ කාලේ ගෙවිලා ගිහිල්ලා. පැය 2ක් පින් කරලා පැය 22ක් අකුසලුත් එක්ක හිටියහම දවස් 2ක් යනකොට පැය 4ක් පින් කරලා පැය 48ක් කාමයට එක්ක ඉඳලා එහෙම බලහම තමයි අපි පින් කරන ප්‍රමාණය කොච්චර අඩුද කියලා තේරෙන්නේ. නමුත් පංචකාමයට ඇලිලා ඒවා මුදුන්පත් කරගන්න උත්සාහ කරනවා. මුදුන්පත් වෙන්නෙත් නෑ. අනික මුදුන්පත් වුණත් වැඩකුත් නෑ පින්නතුනි. කවදා හරි දවසක මේ ලෝකේ දාලා යන්න නේ තියෙන්නේ. මේ සියල්ල මෙහෙ දාලා යන්න ඕනේ. අරන් යන්න නෙමෙයිනේ මොකවත්. අරන් යන්න තියෙන්නේ මං කරගත්ත පින් සහ කුසල් විතරයි. කුසල් සහ කුසල් විතරයි. අවුරුදු ගාණක් දුක් විඳලා හදාපු ගේත් දාලා යනවා. අවුරුදු ගාණක් වාරික බැන් හැටියට ගෙව අරගත්ත වාහනෙත් දාලා යනවා. අවුරුදු ගාණක් වවාපු ඉඩමත් දාලා යනවා. හිතන්න මොනවද ගෙනියන්නේ කියලා. කිසිම දෙයක් ගෙනියන්නේ නැහැ. නමුත් මට දැන් උරුම මේ හතරස් පෙට්ටියයි අර රියන් කීපයක මහ පොළොවේ ඉඩකුයි විතරයි මට උරුම. යාන වාහන නවත්තපු තැන්වල තියෙනවා. ඉඩකඩම් වවාපු තැනම තියෙනවා. ගෙවල් දොරවල් හදාපු තැනම තියෙනවා. ඒ සියල්ලම ඒ තැන්වල තියලා නිශ්චල චංචල දේපොළ හැම එකක් මෙතන තියලා පුද්ගලයා මරණයටපත් වෙලා. දැන් ඔහුට වෙච්ච ලාභයකෝ ඔහු විසින් කරගත්තනම් කුසල් දහම් ටිකක්. සරණ ගියා නම් හරියටම තුනුරුවන් ආරක්ෂා කරගත්තනම් පන්සිල් සම්පූර්ණ කරගත්තනම් දසදාන වස්තුව කොයි වෙලාවෙවත් මැරෙන්න බය නැහැ. දැන් මෙහෙම ජීවත් වෙන කෙනෙක් සත්පුරුෂයෙක්. එවන් කෙනෙකුට රජුන්ගෙන් සිටුමැති ඇමතිවරුන්ගෙන් බලපෑමක් එන්නේ නැහැ. ආන් එහෙමනම් කල්පනා කරන්න ඕනේ. මේ උතුම් ජීවිතය තුළ හම්බ කරපු සියල්ල මෙහි තියලා යනවා. ගෙනියන්න මොකවත් හම්බ කරන්න ඕනේ. ඒක තමයි මගේ සතුට. ගෙනියන්න මොකවත් හම්බ කරලා තියෙන්න ඕනේ. ආන් ඒක හින්ද පින්නතුනි අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. ලබාගත් මනුස්ස ජීවිතයට ශ්‍රේෂ්ඨ අර්ථයක් සපයලා ලෞකික ජීවිතය පෝෂණය කරගන්න අතර ඊට වඩා ලොකු තැනක් ආධ්‍යාත්මික ජීවිතයට දීලා මෙලොවින් යනකොට අරගෙන යන්න පුළුවන් දෙයක් හම්බ කරන්න. එහෙනම් මොනවද අරන් යන්න පුළුවන්? අරන් යන්න පුළුවන් එකම දේ තමා සත්වයා කරගත්ත කුසලයේ සහ කුසලයේ. එතකොට මම මේ වෙනකොට කොයිතරම් කුසල් කරලා තියෙනවද? මට සැනසෙන්න පුළුවන් තත්වයක මම ඉන්නවද? මම කරලා තියෙන කුසල් ප්‍රමාණය ප්‍රමාණවත්ද? මේ වාගේ ප්‍රශ්න වලට හැම වෙලාවෙම උත්තර සපේ වැඩියෙන් කුසල් කරන්න ඕනේ. කත්තබ්බං කුසලං භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ බොහෝ කුසල් කරගන්න. ඒවං ජාතේන මච්චේන උපන්නා වූ සත්වයා විසින් බොහෝ කුසල් රැස් කරගන්න කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ මැනවින් අපිට පෙන්වන්නේ. එතකොට එහෙනම් අපි දැන් බොහෝ කුසල් කරලාද?
තමන්ගෙන් අහන්න තමයි ඕනේ. ඊළඟට දේශනා කළා මේ ලෝකේ යම් කෙනෙක් මහත්ඵල මහානිසංසදායක කුසල් ලබන්න යම් කර්තව්‍යයක යෙදෙනකොට ඒ කර්තව්‍ය සම්පූර්ණ කරගත්ත පමණින් මරණ මංචකයේ ඔහුට සතුටක් තියෙනවා. පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධන. අඥානය හිතනවලු මට දරුවෝ ඉන්නවා කියලා. පුත්තා මත්ති මට පුත්තු ඉන්නවා. ධනම් මත්ති මට ධනෙ තියෙනවා. මේ තමයි බාලයා සතුටු වෙන විදිහ. ඒ වුණාට පින්නතුනි අපි ලෙඩක් හැදලා එක්තැන් වුණාම දරුවන්ට පුළුවන් ද අපි වෙනුවෙන් මොකවත් කරන්න? දරුවෝ ලෑස්ති සමහර අය ඇති තරම් වැය වියදම් කරලා මව්පියා බේරනවා කොහොම හරි කියලා. නමුත් ඇත්තටම බේරන්න ක්‍රමයක් නැත්තම් මොනව කරන්නද? මොනවත් කරන්න හම්බෙන්නේ නැහැ. බේරන්න ක්‍රමයක් නැත්තම්. ඊළඟට සඳහන් කළේ මේ පුජ්‍යලයා බේරගන්න ක්‍රමයක් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ බේරෙන වැඩපිළිවෙලක් තමන්ම හදන්න ඕනේ. මොකද වෛද්‍යවරයා කියනවා නම් දැන් රෝහලට ගේන්නත් එපා කියලා. කණ්ඩ බොණ්ඩ දීලා හොඳට බලා ගන්න කියලා. මං අය රෝහලට ගෙනියන්නත් නෙමෙයි. නමුත් පුත්තා මත්ති ඒ කාලේ ඔහු හිතුවා මට දරුවෝ ඉන්නවා කියලා. දරුවෝ ඉන්නවා තමයි. නමුත් ඒ දරුවන්ට මං වෙනුවෙන් දැන් මුකුත් කරන්න බෑ. කෙරුවට වැඩක්වත් නැහැ. මගේ ධනයත් බැංකුවේ තියෙනවා බැංකුවේ තියෙනවා. ලාච්චුවේ තියෙනවා ලාච්චුවේ තියෙනවා. මේ හැමතැනම තියෙනවා ධනය. ධනය තියෙනවා උනාට දැන් මේ ධනය මොනවද මං වෙනුවෙන් කරන්නේ? ඒ සල්ලි මිල මුදල් වලට මුකුත් කරන්න බෑනේ මට. ඒවා තියෙන තැන්වල තියෙනවා. මම විතරක් මරණ මංචකයේ අසරණ වෙලා ඉන්නවා. දැන් තමයි වටින්නේ කරගත්ත පින්. මොකද මේ මරණ මංචකයේ ඉන්න වෙලාවේ තමන් කළ නොකළ දේ හොඳට මතක් වෙනවා. හොඳට වැටහෙන වෙලාව. ඒ වැඩකුත් නැහෙනි. විවේකීව එක තැන ඉන්නේ. මම නම් නිතර මතක් කරන්නේ ඊට පස්සේ ළමයි මොකද කරන්නේ? ළමයින්ටත් වැඩ තියෙනවනේ. මව්පියෝ ගාවටම වෙලා ඉන්නේ නැහැ. වර්තමාන කාර්ය බහුල සමාජයේ හැටියෙමයි. එතකොට ළමයි කරන්නේ ගුවන් විදුලියවත් දාලා දීලා ධර්ම දේශනාවක් අහන්න කියලා ඒගොල්ලන්ගේ වැඩවලට යනවා. එක්ක උයන්ඩ පිහින්ඩ යනවා නැත්තම් ගෙවල් මිදුල් අතු ගාන්න යනවා. දැන් අර පුජ්‍යලයා මේ දේශනාවට සවන් දීගෙන ඉන්න වෙලාවේ මනුස්ස ජීවිතයක වටිනකම බුද්ධාන්තරයක දුර්ලභ බව බුද්ධාන්තරයක ලැබුණ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් මේ සංසාරේ කොච්චර වටිනවද? මේ කරුණු අර දේශනාව තුල කියවෙනවා. නමුත් කියවෙන්න ඔහු අතින් ඒ දේවල් මුකුත් වෙලා නැහැ. එතකොට දැන් දුකට හිතෙන්නේ නැද්ද? මෙච්චර කාලයක් ජීවත් වුණා අනේ මට බැරි වුණා මේ ටික කරගන්න. නමුත් ආයේ කවදානම් මේ වාගේ මනුස්ස ජීවිතයක් හම්බෙන්නද? ඔය ජීවිතේ පරම දුර්ලභයිනේ. අය ආත්ම කෝටි ගානකින්වත් බොහෝ විට නොලැබෙන ජීවිතයක් ඔය තියෙන්නේ. ඒ තරම් වටිනා මාණික්කයක් වගේ ජීවිතයක් එක්කයි අපි මේ තරම් සැහැල්ලුවෙන් හිතා ජීවත් වෙන්නේ. ඒක නිසා පින්නතුනි වහ උත්සාහ කරන්න ඕනේ තමන්ට කියලා යමක් හොයාගන්න. මාරයා අපි හැමතැනම අතරමං කරන්න උත්සාහ කරනවා. නමුත් මැරෙන දවසට මරුට කියන්න පුළුවන් නම් උඹට ඕනේ පැත්තට නෙමෙයි මම යන්නේ මට ඕනේ පැත්තට කියලා. ඔහු හරි වටිනවා. ඔහු හරි ශ්‍රේෂ්ඨයි. එහෙනම් එවන් කෙනෙක් බවට පත් වෙන්න බය නැතුව මරණයට මුහුණ දෙන්න හරි සතුටින්ම මෙලවින් සමුගන්න පුළුවන්
වාසනාවන්ත ජීවිතයක් පෝෂණය කරගන්න. බුද්ධාන්තරයක ලැබිච්ච ශ්‍රේෂ්ඨ උදාර මනුස්ස ජීවිතයෙන් හැබැයි ඵල නෙලා ගන්න ඔබටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්තුනි, අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා ඉතාලියේ වෙනීසියේ පදිංචි සුභාෂ්, ඒ වගේම නිශාමනී මහත්මීන් විසින්. ඒ වගේම තිසන්, සසෙන් යන පුතුන් දෙදෙනාත් උතුම් සද්ධර්ම දානමය පුණ්‍ය කර්මයේ දායකත්වයේ දරන බව සිහිපත් කරනවා. උතුම් අරමුණ හැටියට පැහැදිලි කරනවා චිත්‍රා, සුභද්‍රා විතානගේ මෑණියන්ගේ තෙවර්ෂ පූර්ණ සිහි කිරීම, මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත්, නිල්පුල් විතානගේ මහත්මාගේ මෑණියන් වන නොබෝ දවසක නිධන ප්‍රාප්තියට පත්වෙච්ච පී.ඩී. නන්දාවතී මෑණියන් නිධන ප්‍රාප්තියට වෙලා පත් වෙලා 7 දවසක් සම්පූර්ණ වෙන මේ අවස්ථාවේ ඒ මෑණියන්ට පින් අනුමෝදන් කරන්නත්, අජිත් කෝරළගේ එම්.කේ. රසිකා සහ එච්.ජී. චෙමානී වර්ණා දියණිය යන දෙදෙනාටත් පින් බලාපොරොත්තුවෙන් සිටින අනික් සියලුම දෙනාටමත් අපි රැස් කරගත්ත උතුම් කුසල ධර්මයන් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව සිටින දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පියන්ට හා සහෝදර සහෝදරියන්ටත්, සුජීවත්ව සිටින දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට හා සහෝදර සහෝදරියන්ටත්, දේශකයාණන් වහන්සේට හා උන්වහන්සේගේ දෙමව්පියන්ටත්, අපවත් වී වදාළ නා වූ යනේ ශ්‍රී ආර්ය ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත්, බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරව වැඩ සිට අපවත් වුණ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත්, තිසන්, සසෙන් පුතුන් දෙදෙනාට ධර්මාවබෝධය ලැබීම සඳහාත් මේ පුණ්‍ය ධර්මයන් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. නායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු සියලු දෙනාටම උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහාත් මේ කුසල ධර්මයන් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්කම කිරීමට උදව් උපකාර කළ සියලුම දෙනාටත්, කෝටියක් සක්වල සිටින බ්‍රහ්ම රාජ මණ්ඩලයටත්, දිව්‍ය රාජ මණ්ඩලයටත්, ආර්යයන් වහන්සේලාටත්, සියලුම ආර්යයන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. මව්බිමේ සියලු උවදුරු දුරු වේවා. ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා. ප්‍රාර්ථනා කරන බෝධියෙන් ඒ හැම කෙනෙකුටම උතුම් නිවන් සුවපත් කරගන්න ඉතාලියේ වෙනීසියේ පදිංචි සුභාෂ් මහත්මාත්, නිශාමනී මහත්මියත් දරු දෙපළ සමග මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය සම්පූර්ණ කරගෙන රැස් කරගත්ත පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් අනුමෝදන් කරනවා. ඒ කුසල ශක්තියෙන් ඒ දෙපළටත් පින් අනුමෝදන් කළ අන් සියලු දෙනාටමත් අපටත් උතුම් අමා මහ නිවන වහවහා සාක්ෂාත් කර ගැනීම සඳහා මේ උතුම් කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච්ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.